සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුල රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට
මම යොදා ගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධම්මපද පාළියේ පුප්ප වර්ගයේ සඳහන් වෙන උතුම් ගාථා රත්නයක්. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං යේව කාමේසු අන්තකෝ කුරුතේ වසං. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි මල් කඩලා මල් රැස් කරන්නෙක් වගේ පංචකාම ගුණයෙන් නොයෙක් පරිද්දෙන් පංචකාමයේහිම ඇලුන සත්වයා වස්තු කාමයන්ගේ ක්ලේශ කාමයන්ගේ සෑහීමක් නැතුවම දවසක මරණයට පත් වෙනවා කියන කාරණාව. මරු වසඟයට යනවා. වත්කම් කෙලෙස්කම් මේ දෙකෙන්ම සෑහීමකට පත් වෙන්නේ නැතුව. කොයි වගේද? මල් වත්තකට ගිහිල්ලා මල් නෙලලා මල් රැස් කරන්නේ සෑහීමකට පත් නොවන්නාසේ පංචකාමයේ සෑහීමකට පත් වෙන්නේ නැහැ මේ සත්වයා. සෑහීමකට පත් නොවීම ඔවුන් මෙලවින් සමුගන්නවා. මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ කවුරුන් නිසාද? මොන වගේ කාරණාවක් නිසාද කියන කාරණාව කෙටියෙන් මතක් කළොත් පින්නතුනි, තව්තිසා දිව්‍ය ලෝකේ ජීවත් වුණ මාලා භාරී කියන දිව්‍ය පුත්‍රයා දිව්‍යාංගනාවන් පිරිසක් එක්ක එක දවසක් මල් උයනට ගියා. දිව්‍යාංගනාවන්ගෙන් පිරිසක් මල් නෙලනවා. තව පිරිසක් ඒ මල් අරගෙන ගිහිල්ලා තමන්ගේ ස්වාමියාව සරසනවා. මල් උයනේ මෙහෙම තමයි මේ අය කටයුතු කර කර හිටියේ. මල් ගහක් උඩ මල් නෙලනෙලා ඉන්න දිව්‍යාංගනාවක් මල් නෙලමින් ඉන්න අතරතුරම ඒ දිව්‍යාත්ම භාවයෙන් චුත වුණා. චුත වෙලා මනුස්ස ලෝකේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක පවුලක උප්පත්තිය ලැබුවා. 10 මාසයක් මාතෘ ගර්භයේ ඉඳලා 10 මාසකට ආසන්න කාලයක් මව් ගැබේ ඉඳලා මව් ගැබෙන් නික්මිලා දැරියක් හැටියට හැදිලා වැඩිලා පෝෂණය වෙලා වයස අවුරුදු 16ක් වාගේ කාලෙට එනකොට ඇගේ දෙමව්පියෝ ඇයි විවාහ කෙරුවා. ඇය ලාබාල අවදියේ ඉඳලා බොහෝම ශ්‍රද්ධාවන්තයි. මනුලව එළිය දකින්නකොට ඇයට ජාති ස්මරණ ඥානයක් ලැබුණා. ඒ ඥාණයෙන් ඇය දැනගත්තා මම මෙහෙ එන්න කලින් හිටියේ කොහෙද කවුරු ගාවද කියලා. මාලා භාරී දිව්‍ය පුත්‍රයාගේ බිරිඳක්. ඒ එදා ඉඳලා කටයුතු කළේ ඒ දිව්‍ය පුත්‍රයා ගාවට යන්න. ඇගේ ඒකම ප්‍රාර්ථනාව නැවත වතාවක් මාලා භාරී ගාවට යන්න. තමන් ආවේ එතන ඉඳලා කියලා දැනගත්ත නිසා ආපහු එහාට යන්නම ඒ වැඩ කළා. පින්නතුනි, දිව්‍ය ලෝකෙන් දෙවියෝ චුත වෙනකොට දැන් චුත වෙන්න ආසන්නයි කියලා දැනගත්තොත් සමහර දෙවියෝ දැනගන්නේ නැහැ කියලාම සඳහන් කරනවා. මොකද නිමිති පහළ වෙනවා. නිමිති පහළ වුණත් දිව්‍යමය කාමයෙන් අන්ධ වෙච්ච අය ඒක දැනගන්නේ නැහැ. සිහියෙන් ප්‍රඥාවෙන් ඉන්න දෙවිවරු තමයි ඒක දැනගන්නේ. ඉතින් ඒ දැනගත්ත සමහර අය විලාප කියලා අඬනවා කියලා සඳහන් කරන්නේ. දෙව්ලොවින් යන්න බෑ කියලා. මේ වෙලාවට අනිත් දෙවිවරු
තාම නිමිති පහළ වෙලා නැති අය. මේ අඬන අය ළඟට ඇවිල්ලා කියනවා පින්වත මෙහෙන් චුත වෙලා ගිහිල්ලා සුගතියේ උපදින්න. සුගතියේ ඉපදිලා එහි හොයාගන්න තියෙන හොඳම දේ හොයන්න. හොඳම දේ හොයාගෙන ඒ මත පිහිටලා නැවත අපි ගාවට මෙන්න. එහෙම අවවාදයක් කරනවා. මොකද්ද මේ හොයාගන්න කියන හොඳම දේ? මේ සුගතියට යන්න කියලා කියන්නේ මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකේ සුගතියේ තියෙන හොඳම දේ කියලා කිව්වේ තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේම දේශනා කළ ධර්මය. ඊළඟට සඳහන් කරනවා ඒ ධර්මානුකූලව ජීවිතේ හදාගෙන ධර්මයේ මත පිහිටලා නැවත අපි ගාවට මෙන්න කියලා. ඉතින් මේ දිව්‍යාංගනාව තමන් ආවේ කොහේ ඉඳලාද? තමන් ආවේ මොකටද කියන කාරණාව තේරුම් අරගත්තා. ඒ දැනගත්තා. පින්නතුනි අපිට ඒක තේරෙන්නේ නැහනේ. අපිට එහෙම ඥානයක් ලැබුණේ නැහනේ. ඒ හින්දා අපි ආවේ කොහේ ඉඳලාද කියලා දන්නෙත් නැහැ. ආවේ මොකටද කියලා දන්නෙත් නැහැ. හැබැයි ආපු කාරණාව දැනගන්න අපිටත් අවස්ථාව තිබුණා නම් මං හිතන්නේ අපි මෙහෙම ඉන්නේ හේකුත් නැහැ. සමහර අය නිරේන් ආවා. සමහර අය දෙව්ලොවින් ආවා. නිරේන් ආයේ කවදාවත් නිරේට එන්නේ නැහැ කියලා හිතාගෙන දෙව්ලොවින් ආවි ආපහු එයාට යන්න. නමුත් මැරිලා ඉපදුනාට පස්සේ අපි කාටවත් ඒක මතක නැහැ. නමුත් ජාති ස්මරණ ඥානයකින් ඒක දැනගත්ත දිව්‍යාංගනාව තමන්ගේ ස්වාමියා ගාවට යන්නම ලාබාලවදී ඉඳලා වැඩ කළා. ඒ මහා සංඝයාට බොහෝසේ දන් දුන්නා. පින්කම් කටයුතු වල නිරත වුණා. නොඑක් දානමාන ආදී පින්කම් කළා. නිරන්තරයෙන් සිල් ආරක්ෂා කරන්න කටයුතු කළා. ඒ කොයිතරම් ශ්‍රද්ධාවන්තද? ගමේ ප්‍රදේශයේ දන් දෙන්න ලෑස්ති වෙන බොහෝ දෙනා දාන ආදී බඩු බාහිර ආදී ගෙනල්ලා ඇයටම දුන්නා. දුවේ මේ වගේනුත් දන් දෙන්න. දුවේ මේ වගේනුත් දන් දෙන්න. මේ ආදි වශයෙන් ඇය ලාබාල තරුණ අවදීම මහ පිංකම් කරන්න බොහෝම ප්‍රසිද්ධ වුණා. විවාහයෙන් පස්සේ ඇයට දරුවෝ 4 දෙනෙක් ලැබුණා. දරුවෝ 4 දෙනාම පිරිමි දරුවෝ. ඒ දරුවෝ 4 දෙනාම ලැබිලා දරුවනුත් හදා වඩාගෙන දරුවන්ගේ යුතුයකම් ටිකත් සම්පූර්ණ කරලා ඒ සියල්ල කරන ගමන් ඇය තමන්ගේ පින්කම් කටයුතු කරන එක නම් අත්හැරියේ නෑ. නිතර නිතර විහාරයට ආව ගියා. භික්ෂු සංඝයාගේ සිව්පස අවශ්‍යතා හොයලා බැලුවා. හැම දෙයක්ම මනාව සම්පූර්ණ කළා. දරුවොත් ලොකුයි. ඇයටත් තරමක් වයසයි. ඇය නිතරම දම්පැන් පූජා කරලා මගේ ස්වාමියා ළඟ නැවත ඉපදීම සඳහා නැත්නම් මේ කුසල කර්මයෙන් මගේ ස්වාමියාම මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක හැමෝටම ඇහෙන්න කරන ප්‍රාර්ථනාවක්. මනාව දානශාලා වස් කළා. මනාව පිරිසිදු කළා. මනාව අසුන් පැනෙව්වා. වාජන පිළිවෙලට තියෙනවා. ඇය ඉන්නව නම් දානශාලාවේ කිසිම අඩුවක් නැහැ. ඊටාම පිරිසිදුයි, සියල්ල සම්පූර්ණයි. අනේක දවසක් දම්පැන් පූජා කරලා සියල්ල ඉවර වෙලා අස්පස් කරලා ගෙදර ගිහිල්ලා ඉන්න ගමන් හදිසියෙම ඇය මරණයටපත් වුණා. පහුවදත් භික්ෂුන් වහන්සේලා දන් වළඳන්න වැඩියා. නමුත් එදා දානශාලාව පිළිවෙලක් නැහැ. හැමෝම ඇහුව පති පූජිකාව නැද්ද? ඒ සැමියාම ප්‍රාර්ථනා කරන නිසා ඇයට පතිය පුදන්නේ පති පූජිකාව කියලා නමක් පට බැඳිලා තිබුණා. ඉතින් ඇහුව භික්ෂුන් වහන්සේලා අද පති පූජිකාව නැද්ද? අනේ ස්වාමීනි මොනවා කියනවද? ඊ හදිසියේ අසනීප වුණානේ. අසනීප වෙලා රාත්‍රියේම මරණයටපත් වුණා. පුතත්ජන භික්ෂුන් වහන්සේලාගේ ඇස් වලින්
කඳුළු වැටුණා කියලා සඳහන් කරනවා. රහතන් වහන්සේලා ධර්ම සංවේගයටපත් වුණා. පින්නතුනි, භික්ෂුන් වහන්සේලා මේ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කළා. මතක් කරලා ඇගේ ප්‍රාර්ථනාවත් බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමිනියයි නිතර නිතර පින්කම් කර කර මෙහෙම ප්‍රාර්ථනා කළා කියලා. ස්වාමිනියේ ප්‍රාර්ථනාවල් වලට අනුව ඒ හැම දෙයක්ම මුදුන්පත් කරගත්තද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා වූ මහණෙනි, ඒ තමන්ගේ ස්වාමියා ළඟම ඉපදුනා කියලා. නමුත් භික්ෂුන් වහන්සේලා සඳහන් කළා නෑ ස්වාමීනි, එහෙම බවක් දැක්කේ නෑනේ අපි. භාග්‍යවතුන් වහන්සේ මතක් කළා මහණෙනි, ඒ ස්වාමියා ප්‍රාර්ථනා කර කර හැම පින්කමක්ම කළා. ඒ ප්‍රාර්ථනා කළේ ඇගේ දැන් ස්වාමි පුරුෂයා නෙමෙයි, ඇගේ පෙර ස්වාමි පුරුෂයා. කවුද ස්වාමිනියේ පෙර ස්වාමියා? මහණෙනි, ඒ තව්තිසාවේ මාලාබාරී දිව්‍ය පුත්‍රයාගේ පරිවාර දිව්‍යාංගනාවක්. ඒ එහෙන් චුත වෙලා තමයි මනුලොවට ආවේ. නමුත් ඇයට ජාති ස්මරණ ඥානයක් ලැබුණා. ඒ කොහින්දලද ආවේ කියන කාරණාව දැනගන්න. ඒ කාරණාව දැනගෙන ඇය එතන ඉඳලා මාලාබාරී දිව්‍ය පුත්‍රයාවම තමා ප්‍රාර්ථනා කළේ. දැන් ඇය මෙහෙන් මරණයටපත් වෙලා මාලාබාරී දිව්‍ය පුත්‍රයා ගාව ඉපදුනා. මාලාබාරී දිව්‍ය පුත්‍රයා ගාවට මහණෙනි ඇය යනකොට ඇය යම් වෙලාවක යම් තැනක ඉඳලා චුත වුණාද? මාලාබාරී දිව්‍ය පුත්‍රයා තාමත් එතනමයි. පින්වත්නි, ඇය දෙව්ලොව ඉපදුනාට පස්සේ අර මල්ලුවේනෙමයි උපදින්නේ. ඉතින් ඇය මනුලොවට ඇවිල්ලා මනුලෝකේ දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙක් වෙලා මෙහෙන් මරණයටපත් වෙලා ආපහු ගිහිල්ලා තව්තිසාවේ උපදිනකොට තමන්ගේ යහළු දිව්‍යාංගනාව තාමත් ස්වාමියාට මල් පලඳනවා. තාමත් සමහරු මල් ගස්වල, සමහරු තාමත් මල් නෙලනවා, සමහරු තාම පලඳනවා. දිව්‍යාංගනාව දැක්කහම මාලාබාරී දිව්‍ය පුත්‍රයා අහනවා, මේ සෑහෙන වෙලාවක් ඔබ දැක්කේ නෑනේ දෙව්දුවනිය, කොහෙද ගියේ කියලා. ඇයි කියනවා, ස්වාමීනි, මල් නෙලනෙලා ඉන්න අතරේ මං චුත වුණා. චුත වෙලා ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදුනා. මනුස්ස ලෝකෙ ජීවත් වෙලා මං එහි බොහෝම පින් කළා. මං කල්පනා කළා, මං කොහේ ඉඳලාද ආවේ? මට ජාති ස්මරණ ඥානයක් ලැබුණා. මං දැනගත්තා මං ඔබ වහන්සේ ළඟ ඉඳලා ගියපු බව. මං එතන ඉඳලා හැම පින්කමක්ම ප්‍රාර්ථනා කළේ ඔබ වහන්සේ ළඟට එන්න. මගේ පැතුමට අනුව මං ඔබ වහන්සේ ළඟටම ආවා. දිව්‍ය පුත්‍රයා අහනවා, මනුස්ස ලෝකේ ගොඩක් ආයුෂ දිගයිද කියලා. ඒ සඳහන් කරනවා, ස්වාමීනි, මොනවා කියනවද? ඊටාම ස්වල්ප කෙටි ආයුෂයක් මනුස්ස ලෝකේ තියෙන්නේ. දිව්‍ය පුත්‍රයා අහනවා, එහෙනම් මනුස්ස ලෝකයේ අය හුඟක් ඉක්මන් කරලා වෙහෙස මහන්සි වෙලා ලහි ශ්‍රද්ධාවෙන් සිල් රැකගෙන පින් කරනවා ඇති නේද කියලා. ස්වාමීනි, මොනවා කියනවද? ඒ මිනිසුන්ට එහෙම ගාණක්වත් නැහැ. මැරෙනවා කියලා කල්පනාවක්වත් නැහැ. ඒ මිනිසුන්ගේ අදහස නිකන් Tamanට අසංකේයයට අවශ්‍ය තියෙනවා වගේ. ඒ හින්දා කිසි කෙනෙක් පුණ්‍යවන්ත කටයුතු වල යෙදෙනවට වඩා හුඟක් අය
පංචකාමයෙන් අන්ධ වෙලා ඉන්නවා. පින් කරනවා කියලා කීවත් එක දිගට පින් කරන අය හුඟ අඩුයි. එක දිගට සිල් රකින්න අය හුඟ අඩුයි. ගුණ පුරන්නන් හුඟක් හීනයි. නිවන් දකින්න බලාපොරොත්තු ඇති අය හුඟ අඩුයි. පංචකාමයෙන් සතුටු වෙන අය වැඩි. මේ ආදි වශයෙන් මනුස්ස ලෝකේ ස්වභාවය දිව්‍ය පුත්‍රයාට මතක් කළා. අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අපි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නය විශේෂයෙන් දේශනා කොට වදාලා. මනුස්ස ලෝකේ තියෙන ජීවිතේ ඊටා දිගු ජීවිතයක් නෙමෙයි. ඒක ඊටාම කෙටි එකක්. ආන් ඒක නිසාම මායя වස්තුකාම ක්ලේශකාම මේ වත්කම් කෙලස්කම් වලින් සෑහීමකටපත් නොවිච්ච වත්කම් කෙලස්කම් අතරමං වෙච්ච කුසල් දහම් ගැන සිතුවිල්ලක් නැති හම්බ කිරීමේ ඉවරයක් නැති කාමයෙන් අන්ධ වෙච්ච මිනිස්සු බලාපොරොත්තු මුදුන්පත් කරගන්න කලින් සෑහීමකටපත් වෙන්න කලින් ඔවුන් නැවතත් මායя දැහැ ගන්නවා කියන කාරණාව සඳහන් කරමි. අර මාතෘකා කරගත් ගාථා රත්නයේ දේශනා කළා. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං යේව කාමේසු අන්තකෝ කුරුතේ වසං. සඳහන් කළේ මල් නෙලා රැස් කරන්නෙකු යම්සේද පංචකාම ගුණයන් සොයන යම් කෙනෙක් වෙද්ද පංචකාම පුෂ්පයන්ගෙන් සෑහීමකටපත් නොවන අය ඒ පංචකාම ගුණයෙහිම ඇලිලා ගැලිලා වාසය කරනවා. සෑහීමකටපත් වීමක් නෑ වුන් ළඟ. පිළිතුරු පංචකාමයේ කවදාවත් සෑහීමක් නෑනේ. ඇතිවීමක් නෑ කවදාවත්. කහවණු වැස්සක් වැස්සත් මට ඇති කියලා කියපු කෙනෙක් නෑ. සෑහීමක් නෑ. උදාහරණයක් දැක්වුවා. මල් නෙලා රැස් කරන්නෙකු මෙන්. ඇයි එහෙම සඳහන් කළේ? මල් වතු විශාල වශයෙන් මල් වතු. ඒ මල් වතු අක්කර ගණන් ලොකුයි. මනාව මල් ගස් වවලා තියෙනවා. මනාව වවලා මනාව සකසලා තියෙන නිසා මල් හැදෙන කාලෙට ඒ ගස්වල මුල ඉඳලා අග දක්වාම මල්. පාට පාට මල්. ඉතින් කෙනෙක් මල් නෙලා ගැනීමේ චේතනාවෙන් මේ මල් වත්තට ගියාම ඔහුට හිතාගන්න බැරුව යනවා මොන විදිහේ මල් කඩමුද කියලා. ඒ අතරමං වෙනවා. හැම ගහකම මල්. හැම මලක්ම ලස්සනයි. විවිධ ලස්සන තියෙන්නේ. සුදු පාට මල් වලට වඩා රතු පාට මල් වල අමුතු ලස්සනක් පේනවා. රතු පාට මල් ගස් ගාවට ගිහිල්ලා බැලුවහම කහ පාට මල් වල ඊට වඩා අපූර්ව ලක්ෂණයක් පේනවා. කහ පාට මල් ගස් ගාවට ගිහිල්ලා බලහම නිල් පාට මලේ අමුතුම එළියක් තියෙනවා. නිල් පාට මල් ගස් ගාවට ගිහිල්ලා බලහම රෝස පාට මල් වල මහා අමුතුම ඡාම් බවක් අමුතුම සුන්දරත්වයක් ඒ මල් වල තියෙනවා. මෙන්න මේ වාගේ මලින් මලට බලහම
ඒ මල් වල තියෙන්නේ මහා අපූර්ව සුන්දරත්වය. ඒක නිසා අර මල් නෙලන පුජ්‍යලයට හිතා ගන්න බෑ මොන මල් නෙලන්නද කියලා. ඔහු හැම තැනම ඇවිද ලස්සන බලනවා. ලස්සනම දෙයක් නෙලා ගන්න හදන්නේ. නමුත් සෑහෙන්න බෑ මේකට වඩා අනිකේ ලස්සනයි, ඒකට වඩා අනික් පඳුර ලස්සනයි. ඉතින් මෙහු මල්ගස් වටේම බල ඇවිදිනවා. මොකෙන්ද නෙලන්නේ? මොකද්ද හොඳ? බින්නතුනි සෑහීමකටපත් වෙන්න බෑ. මේක හොඳයි මේකෙන් නෙලමු කියලා සෑහෙන්නේ නෑ. ඔකදී මල්වත් ඒ විතරක් නෙමෙයි හැමතැනම වෙන දෙයක්. ඒ ගැන වෙනම සඳහන් කරනවා ඊළඟට. හැබැයි මල් නෙලන්නට අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒ මොකද්ද? මල් වල ලස්සන බල සෑහීමකටපත් නොවි වත්ත පුරාම ඇවිද ඉන්නකොට ඔහුට නොදැනි හිරු මුදුන් වෙනවා. හිරු මුදුන් වුණාට පස්සේ ගස්වල පිපිලා තියෙන ස්වාභාවික මල් කෙමෙන් පරවෙන්න පටන් ගන්නවා. පරවිච්ච මල් කඩලා මාල හදාගෙන අරන් ගියාට තේරුමක් නැහැ. ඔහුට කාලය මතක් වෙනකොට ඔහු නොදැනීම කාලයේ ගෙවිලා ඉවරයි. ඔහුට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දුක් වෙන්න විතරයි. පින්නතුනි මනුස්ස ලෝකෙත් එහෙමයි. මෙතන මාලාකාරය කියලා කියන්නේ එතෙන්ට අපි ආදේශ කරගත්තොත් අපිත් මාලාකාරයෝ වගේ අපි ඉපදිච්ච මේ ලෝකය මල් උයන වගේ ඇහැ පිනවන, කන පිනවන, දිව පිනවන, කය පිනවන, නහය පිනවන, පංච ඉන්ද්‍රයන් පිනවන පංච කාම කියන ගස්වල මල් පිපිලා මේ ලෝකේ හැම තැනම යමක් තිබ්බොත් එක්කෝ ඇහැ පිනවන්න, නැත්තම් කය පිනවන්න, නැත්තම් කන පිනවන්න, දිව පිනවන්න, නහය පිනවන්න. බලන්න නැද්ද කියලා. මේ පස් දෙනාව පිනවන්න විවිධ දේවල් තියෙනවා. මේ පස් දෙනාව පිනවන්න නොඑක් දේවල්. එක එක හැඩයෙන්, එක එක විදිහෙන්, එක එක සුවඳින්, එක එක රසයෙන්, නානා ප්‍රකාර ස්වරයෙන් මේ පස් දෙනා පිනවන්න කොච්චර දේවල් මේ ලෝකේ තියෙනවද? කල්පනා කරන්න ඔබේ ජීවිතය ගැන. උදේ ඉඳලා රෑ වෙනකන් උත්සාහ කරන්නේ ඒ දේවල් වලට අනුව මේ පස් දෙනාගෙන් කුමක් හෝ පිනවන්න නෙමේද? විටින් විට පස් දෙනාම පිනවනවා. එළි වෙච්ච තැන ඉඳලා රැයින් රෑ වෙනකම්ම නිදිපැදුරට වැටෙනකම්ම මේ අය සනසන එක නෙමේද කාර්යය? ඇති වුණාද? සෑහීමකටපත් වුණාද? සතුටුද? නෑ පින්නතුනි. හැබැයි සනස සතුටු කර මෙහෙම යනකොට අපිටත් වෙන්නේ මාලාකාරයට වෙච්ච දේම තමයි. මොකද්ද? මල්වත්තේ දවල් වෙනකම් ඔහු දන්නේ නැහැ. අපේ වයස යනකම් අපිට තේරෙන්නේ නැහැ. කරගත යුතු දේවල් තව හුඟක්.
කරගත්ත දේවල් බොහොම ටිකක්. ඒවත් තව ඉවර නෑ. ගෙවල් තියෙන්නේ බාගෙට හදලා. ඉදිරි පිට ඉවරයි, පිටුපස ඉවර නෑ. වාහන තාම ගෙවන්නයි තියෙන්නේ. ඇඳපුටු සෝපා පවා සමහරලාට ණයටයි ගෙනත් තියෙන්නේ. සමහර අය තාම මංගල උත්සව ආදී අරගත්ත ණයත් ගෙවනවා. සමහර අය ඇඳුම් අරන් තින්නෙත් ණයට. මේ විදිහට කල්පනා කර කර ගිහින් බලන්නකෝ. සෑහීමකටපත් වෙලා නිමාවක් දැකලා සැනසීමක් ලැබෙන්න ලැබෙන දෙයක් තියනවද කියලා. එහෙම දෙයක්වත් නැහැ. වස්තුකාමයේ ඇතිවීමකුත් නැහැ. ක්ලේශකාමයේ ඇතිවීමකුත් නැහැ. වත්කම් කෙලෙස්කම් දෙකට යට වෙලා තෘප්තිය නැතුව සෑහීමක් නැතුව ඇති කියලා ස්වභාවයක් නැතුව ඔවුන් හැමදාම ඇති වෙයි කියලා එකතු කරනවා. මේ ටික කරාම ඇති වෙයි. මේ ටික කරාම ඇති වෙයි. මේ ප්‍රමාණය කරාම ඇති වෙයි. ඇතිවෙච්ච දවසක් ඇතිවෙච්ච කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක්. එහෙම දවසක් නෑ. එහෙම කෙනෙක් නෑ. හැරමිටියෙන් යන කෙනත් එකතු කරන්න තියෙනවා නම් තව එකතු කරනවා. පොදි බඳින්න තියෙනවා නම් පොදි බඳිනවා. ජීවිතේ ඉවරයි. නමුත් සිහිය ප්‍රඥාව නැහැ. යන්නේ හැරමිටියෙන්. පඩිය නැගින්නේ අල්ලගෙන. ඉඳගන්නේ කෙඳිරි ගාගෙන. බෙහෙත් පෙති සමහරලාට තේ 40 දවසකට ගිල්ල දාන්නේ. නමුත් දැන් මං ඉවරයි කියලා කල්පනාවක් නැහැ. තව කාටද මේවා එකතු කරන්න කියලා කල්පනාවක් නැහැ. එකතු කරගත්ත දෙයින් පින්කමක් කරගන්න අදහසක් නැහැ. පින්කම් කරන්න තේරෙන්නේ. තේරෙන්න දැනගන්න ස්වභාවය අවබෝධ කරන්න බණ අහන්නේ. අහන්න කැමතිත් නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් සමහර අය රැස් කරගෙන දිය රකුසු අරක් ගත්ත විල් වගේ. තවත් මදි. තවත් අයථාක්‍රම පාවිච්චි කර කර හම්බ කරනවා. තව ටිකකින් මැරුණොත් අවීචි මහ නිරේ උපදිනවා කියලා කීවත් තව ටිකකින් මැරුණාම සතර අපායේ කොහේ හරි උපදිනවා කියලා කීවත් ඒකවත් හිතන්න ඉඩ දීලා නැහැ. කාමය පංචකාමය හිත වහගෙන බණක් දහමක් අහලා යථාර්ථයේ දැකලා සිත් සතන් පිරිසිදු කරගෙන මග වියදම් හම්බ කරගන්න සූදානමක් නැහැ. පෙර කරන ලද කුසල කර්මයක් පෙර ජීවිතෙන් මැරෙනකොට අවසාන මොහොතේ හේතු වෙලා ඉස්මතු වුණ නිසා අපායට යන්න හිටපු අපි අපායට නොයා මේ ජීවිතය ලබා ගත්තා. ඒ පෙර කුසල කර්මයට අනුවම තමයි අපි සම්මා දිට්ඨික වුණේ. ඒ පෙර කුසල කර්මයට අනුවම තමයි අපි මේ හැම දෙයක්ම ලබලා තියෙන්නේ. පෙර පින උඩ මේ ජීවත් වෙන්නේ. හැබැයි පින් වලට වඩා පෙර පව් අපි ගාව වුණ තරම් තියෙනවා. ලැබිලා තියෙන අවස්ථාව කොච්චර වටිනවද? ඒකෙන් වහ ප්‍රයෝජන අරගන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. මේ කාම සම්පත් වලින් සෑහීමක් නැහැනේ පින්නතුනි කවදාවත්. සඳහන් කළානේ අතිත්තං ඒව කාමේසු. සඳහන් කළා කාමයන්
කවදාවත් සත්වයා සෑහීමකට පත් කරන්නේ නැහැ. ව්‍යාසත්ව සඳහන් කළා තදින් ඇලුණු මිනිසාගේ හිත. පංචකාමයේ තදින් ඇලිච්ච මිනිසාගේ හිත ඒ පංචකාමයෙන් ගලවන්න හරි අමාරුයි. ආන්ගේ නිසා සඳහන් කළා සෑහීමක් නැති ආන්ගේ ඇලීම නිසා කොයි තරම් ගැටුම් වැටුම් හැලහැප්පීම් අපි අපේ ජීවිතය ඇතුළේ තියෙනවද? කාමයේ නිසා. ඔබ හිතලා බලන්න. මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ දේවල් නිසා අපි කොයි තරම් මේ සමාජය තුළ කරදරකම් කටළු වලට භාජනය වෙලාද කියලා. රූපයට ඇලිලා. තමන්ගේ රූපයට ඇලිලා ඒ රූපය වෙනුවෙන් කාලේ නාස්ති කරන අය කොච්චරද? හිතලා බලන්න. කෙස් වැටිය වෙනුවෙන් ගත කරන කාලේ, ඇහි බැම වෙනුවෙන් ගත කරන කාලේ, රැවුල වෙනුවෙන් ගත කරන කාලේ, මූණේ තෙල් ඉවත් කරන්න කියලා ගත කරන කාලේ පොල් ගෙඩියක් විතර ඇති. ඔලු ගෙඩියේ එක පැත්තක තියෙන මුහුණ වෙනුවෙන් වටිනා ජීවිතයක පැය කීයක් දවසකට අහක යනවද? ඊළඟට කොණ්ඩේ වෙනුවෙන් කොච්චර කාලයක් අහක යනවද? ඇඳුම පැළඳුම වෙනුවෙන් කොච්චර කාලයක් කැප වෙනවද? රුව ලස්සන ළඟ, නියපොත්ත ළඟ හිතලා බලන්න කාලේ නාස්ති වෙන තරම් දවසක. නමුත් සෑහීමක් තියෙනවද? කාලේ නාස්ති වෙනවා කියලා තේරෙනවද? වයස යනවා කියලා තේරෙනවද? මාරයා ලං වෙනවා කියලා වැටහෙනවද? උදේ ගෙදරින් එළියට බැහැලා ගියපු කෙනා යනකොට වඩා මරුට ලං වෙලයි ගෙදර එන්නේ. ගියපු කෙනාට වඩා වෙනස් කෙනෙක් ගෙදර එන්නේ. නමුත් සිහිය ප්‍රඥාව නැති නිසා තේරෙනවා අඩුයි. වැටහෙනවා අඩුයි. ආන් ඒක නිසා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. මේ මොහොතක් පාසා ගෙවි යන්නේ මේ ලෝකේ මට ජීවත් වෙන්න තියෙන අවස්ථාවයි කියලා. මට ජීවත් වෙන්න තියෙන අවස්ථාවයි මේ ගෙවිලා යන්නේ. රං රිදී මුතු මැණික් මේ දේවල් වෙනුවෙන් නාස්ති වෙන කාලේ, මේ දේවල් හොයන්න, හම්බෙච්ච දේවල් රකින්න ගත කරන කාලේ කරන කැපකිරීම රෑ දවල් දෙකේම මේ ගෙවිලා යන්නේ මොකද්ද? ජීවත් වෙන්න තියෙන කාලේ. මට ජීවත් වීමේ කාලය අහිමි වෙනවත් එක්කම අනික් මේ සියලුම දේවල් මට අහිමි වෙනවනේ. එතකොට බොහොම වේගෙන් ජීවිතේ මට අහිමි වෙනකොට ඒ ජීවිතය තුළ රඳව ගන්න බොහෝ දේවල් හොයන්න ජීවත් වෙන්න තියෙන කාලය අහිමි කරගෙන දඟලන අපි කොයිතරම් අඥානද? පින්නතුනි, සෑහීමක් නැති කාමය, ඇතිවීමක් නැති කාමය, මේ කාමය වෙනුවෙන් මිනිස්සු කොයිතරම් ගැටෙනවද? හිතලා බලන්න. නඩු කියන අය ඉඩ කඩන් වලට නඩු කියනවා. යාන වාහන වලට නඩු කියනවා. තවත් නොඑක් දේවල් වලට නඩු කියනවා.
වැරදි ජීවනෝපායන් නිසා ඒවට නඩු කියනවා. සමහර අය කාලයක් බොහොම සෙනෙහසින් ඉඳලා එක් කරගෙන ආපු අය ජීවිතෙන් අයින් කරන්න නඩු කියනවා. සමහර අය අයින් වෙච්ච අය ආපහු ළඟට ගන්න නඩු කියනවා. ඉඩ කඩන් වෙනුවෙන්, වතු පිටි වෙනුවෙන්, දීපල වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන් නඩු කියන අය කොච්චර ඉන්නවද? අම්මා එක්ක නඩු කියන මිනිස්සු කොච්චර ඉන්නවද? ජීවිතය දුන්න අම්මා එක්ක නඩු කියනවා. මොකටද? පංචකාමයේ හින්දා. තෘෂ්ණාව නිසා. නමුත් මට ජීවිතය දුන්නේ මෑයි කියලා කල්පනාවක් නැහැ. බාන කාමයේ හැටි කොහොමද කියලා. කාමයේ කොච්චර භයානකද කියලා. මොනතරම් මාව රවට්ටලාද කියලා. මේ ලෝකේ හම්බෙවිච්ච ප්‍රධාන සත්පුරුෂයන්ගෙන් කෙනෙක් අම්මා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා බණ දහම් අහලා පින්කම් කරලා ජීවිතේ නිවැරදි කරන්න මේ ලෝකේ උපත දුන්නේ අම්මා. එහු අම්මත් එක්ක නඩු කියනවා. එහු අම්මත් එක්ක රණ්ඩු කරනවා. එහු අම්මත් එක්ක ගහ ගන්නවා. එවන් වූ අම්මා මරලා දානවා. පංචකාමයේ නිසා. බිරිඳක් නිසා, ඉඩමක් නිසා අම්මගේ ජීවිතේ විනාශ කරනවා. කී කාලයකටද? ඒ ඉඩම භුක්ති විඳින්න වෙන්නේ එක දවසයි වෙන්නේ. අපිට මරණය එන්න පුළුවන්. එතකොට අම්මත් එක්ක නඩු කියලා ගත්ත ඉඩම තියෙනවා. නමුත් ඉඩකඩම් වෙනුවෙන් අම්මට ගහපු බැනපු මම අවීචියේ ඉපදිලා දුක් විඳිනවා. ඉඩම මහ පොළොව උඩ තියෙනවා. වෙනත් කවුද ඉඩම වැඩ කරනවා? වෙනත් කවුද ආදායම් ගන්නවා? වෙනත් කවුද සතුටු වෙනවා? ඒ ඉඩම වෙනුවෙන් ගහමරාගත්ත තව කෙනෙක් මම. අද මම නිරේක වැටිලා දුක් විඳිනා ඉඩම වෙනුවෙන්. ඉඩමක් නිසා. හිතලා බලන්න. ආන් ඒක නිසා සඳහන් කළා. රජවරුත් එක්ක යුද්ධ කරනවා. සිටුවරුත් එක්ක යුද්ධ කරනවා. දරුවෝ දෙමව්පියොත් එක්ක රණ්ඩු කරනවා. දෙමව්පියෝ දරුවොත් එක්ක රණ්ඩු කරනවා. සහෝදරයෝ සහෝදරියොත් එක්ක රණ්ඩු කරනවා. සහෝදරියොත් එක්ක නඩු කියනවා. එකම කුසින් ඉපදිච්ච අය පංචකාමයේ නිසා සීසීකඩ විසිරිලා. ගුණයක් නැහැ. සීලයක් නැහැ. ආදරයක් කරුණාවක් නැහැ. කෘතගුණ වේදී බවක් නැහැ. මහ පොළොව බෙදා ගන්න ගිහිල්ලා එකම අම්මගේ කුසෙන් මෙලවේලිය දැකපු සහෝදරියෝ කී දෙනෙක් නම් මග හම්බුණාට මූණ දිහාවත් බලන්නේ නැද්ද? ඒම අය කොච්චර ඉන්නවද? ඒ විතරක්ද? පාරෙන් හම්බුණත් අම්මා දිහා බලන්නේ නැති අය. පාරේ හම්බුණත් කතා නොකරන අය. ඔබ හිතන්න. අම්මා මග හම්බ වෙලා මූණ දිහාවත් නොබල බිම් බලාගෙන යනකොට අම්මට ඇති වෙන හැඟීම. අම්මට මතකයි මොහු කුසේ හිටපු හැටි. මොහු උපදිනකොට අම්මට දැනුණ වේදනාව. මොහුට කිරි දීපු හැටි. මොහු නලවපු හැටි. ලෙඩ වෙච්චාම උස්සගෙන බේත් හොයන්න ගියපු හැටි. ලොකු මහත් කරපු හැටි උගන්වපු හැටි. අද ඉඩම් කෑල්ලක් නිසා මූණ බලන්නේ. බිරිඳ නිසා මූණ බලන්නේ. නමුත් මේ ඔක්කොම මොනවා නිසාද?
පින්නතුනි මේ ඔක්කොම කාමයේ නිසා. ඉතින් මේ සෑහීමක් නැති කාමය, ඇතිවීමක් නැති කාමය, මේක හරියට ගිනි හුලක් වගේ. සඳහන් කළේ ගිනි හුලක් වගේ. ඇයි එහෙම කිව්වේ? ගිනි හුල දැවිලා ඉවර වෙනකොට අත්හැරියේ නැත්නම් ඒත් අත පිච්චෙනවා. යටි සුළඟට ඇල්ලුවේ නැත්නම් ඒත් අත පිච්චෙනවා. කාමයත් එහෙමයි. මේ ලෝකේ ජීවත් වෙනකන්, කවදා හරි නිවන් අවබෝධ කරනකන් අපිට මේ පංචකාමයත් එක්ක ජීවත් වෙන්න වෙනවා. හැබැයි ඒක පරිහරණය කරන්න හැටි, ඒකත් එක්ක ජීවත් වෙන්න හැටි මනාව අවබෝධ කරගන්න ඕනේ. තේරුම් අරගන්න ඕනේ. කොහොමද මේක පරිහරණය කළ යුත්තේ? කොහොමද මේකත් එක්ක ජීවත් විය යුත්තේ? කොයි ප්‍රමාණයෙන්ද යොදාගත යුත්තේ? සිහිය ප්‍රඥාව කොහොමද තිබිය යුත්තේ? අන්තගාමී නොවිය යුතුයි. මොකද අර ගිනි හුල අතේ තියාගන්න ඕනේ තමන්ට හානියක් නොවන තාක්කල්. පංචකාමයෙන් පෝසත් විය යුත්තේ තමන්ට හානියක් ලොකුවට කරගන්න නැතුව. පුළුවන් තරම් හානිය අවම කරගෙන සංසාරයෙන් එතර වෙන තැනට යනකම් මේ පංචකාමයෙන් ප්‍රයෝජන ගන්න සිද්ධ වෙනවා. ඒ කාම ලෝකේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් පින්නතුනි, අපි හැමෝම මනාව තීරණය කළ යුතුයි මේ ලෝකෙට ආවියයි. මේ ලෝකෙට ආවේ ආපු තැනකට ආයන්න. එහෙම එන්නේ දෙව්ලොවින් එන අය. නිරයෙන් එන්නේ අය කවදාවත් නොෙන්නේ. කොසල් මහරජුරුව දවසක් නිදාගෙන ඉන්නකොට සද්දයක් ඇහෙනවා, දූෂණසෝ කියලා. කොහෙන්ද මේ හඬ ඇහෙන්නේ? මේ හඬ ඇහෙන්නේ නිරයෙන්. මෙතන සමහර අය කියනවා මනුස්ස ලෝකෙට යන්න ලැබුණොත් නිරයෙන් මිදිලා ආයේ කවදාවත් නිරේ පැත්ත පළාත එන්නේ නැහැ. සමහර අය කියනවා දෙව්ලොවින් ආවහම නැවත පින්කම් කරගෙන දෙව්ලොවට මෙන්න කියලා. නිරයෙන් ආපු අය නිරේට නොයන්න, දෙව්ලොවෙන් ආපු අය දෙව්ලොවට යන්න. මෙහි ඇවිල්ලා තියෙන්නේ නමුත් මැරිලා ඉපදිලා හින්දා මේ ඔක්කොම අමතක වෙලා ආපු කාර්යයන් බලාපොරොත්තු පැත්තක කරගෙන යන්නේ තව එකක්. සත්පුරුෂයෝ ඇසුරු කරන්නේ, සත්පුරුෂයන්ට ප්‍රිය නැහැ, ධර්ම ශ්‍රවණය කරන්න කැමති නැහැ, ජීවිතය ඉගෙන ගන්න අවස්ථාව නැහැ හින්දා ආංගික හින්දා සඵල නො වූ ආසාවන්, සඵල නො වූ බලාපොරොත්තු සියල්ල පොදි බැඳගෙන අපි ආපහු මෙලොවින් යනවා. ආසාවල් බලාපොරොත්තු මොකවත් සම්පූර්ණ වෙලා නැහැ. මෙලොවින් යන්න ලෑස්ති වෙනවා. එහෙමනම් සතුටු නැතුව මෙලොවින් යන්නේ. අහවල් දේ තිබුණා නම් මටත් හොඳයි කියලා හිතුවා. ඒක මුදුන්පත් කරගන්න නොකටයුතු වැඩත් කළා. කාමය වෙනුවෙන් ඇති තරම් පව් රැස් කළා. අන්තිමට නිරේ ගිහිල්ලා නිමක් නැති දුක් කන්දරාවක ආයේ නියැලෙනවා. මේක තමයි කාමයේ හැටි. එහෙනම් අතිත්තං යේව කාමේසු අන්තකෝ කුරුතේ වසං. මේ පංචකාමයේ සෑහීමක් නැතුව ජීවත් වෙන සත්වයා
සෑහීමක් නැතුව ඉන්න වෙලාවෙම ඔහුට සෑහීමකටපත් වෙන්න කාලය නොදීම මාරයා විසින් ඔහු අරගෙන යනවා. මුළු ජීවිත කාලෙමත් හිටියේ පංචකාමයේ තුල. හැමදාම වැඩ කළේ පංචකාමයෙන් සමෘද්ධමත් වෙන්න. වැඩ කළා මිසක් සමෘද්ධියක් නැහැ. සමෘද්ධමත් බවක් නැහැ. සෑහීමක් නැහැ. සතුටක් නැහැ. නමුත් රෑ දවල් වැඩ කළා. මැරිලා ඊළඟට උපදින්නේ කොහෙද? පංචකාමයේ වෙනුවෙන්ම කාලය ගෙවුණා. සිල් රැකීමක් පිළිබඳව දන්නේවත් නැහැ. ගුණ පිරීමක් ගුණයක් ගැන දන්නේවත් නැහැ. මිනිස්සුන්ගේ අසරණ බව පින්කමක් කරගන්න පන්සලකට ආවම හොඳට පේනවා. දෙහත් වට්ටියක් හදාගන්න දන්නේ. ඉඳගන්නේ කොහොමද කියලා ඒක දන්නෙත් නැහැ. කොතනද සුදුසු කියලා ඒක දන්නෙත් නැහැ. බෝධි පූජාව තියාගන්න තියෙන හැටි දන්නෙත් නැහැ. මොනවද ඕනේ කියලා දන්නෙත් නැහැ. මේ ආදී වශයෙන් කල්පනා කරලා බලහම ආධ්‍යාත්මික අසරණ බව මනාව ප්‍රදර්ශනය වෙනවා. නමුත් මේ මිනිස්සු ලෞකිකත්වයේ තුල ලොකුවට යමක් ගොඩනගාගෙන ජීවත් වෙන අය. ආධ්‍යාත්මික ජීවිතය අන්ත දිලිඳුයි. පෝසත් විය යුත්තේ ආධ්‍යාත්මය. මැරිලා හොඳ තැනකට යන්න ඕන නිසා. නිරයට යන පාර දියුණුයි. සුගතියට යන පාර දියුණු නෑ අයගේ. බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ කාමයෙන් අන්ධ වෙලා මරණයෙන් පස්සේ නිරේ ගිහිල්ලා උපදිනවට වඩා ලද දෙයින් සෑහීමකටපත් වෙලා කළ යුතු සුවිශේෂී කාර්ය මනාව සම්පූර්ණ කරගෙන මේ සංසාරයෙන් එතර යන්න කටයුතු කරන්න. මේ අල්ප වූ ආයුෂයෙන් වහවහ ප්‍රයෝජන ලබන්න. මරණ බව දැනගෙන වැඩ කරන්න. මග වියදම් අවශ්‍යයි කියලා තීරණය කරන්න. ඒ සියල්ල සම්පූර්ණ කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව නොඅඩුව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ දේශක්ඛයෝ